සියහඬ එකට එක්කල අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන. ආදරණීය සියහඬ ශ්‍රාවක ඔබ වෙත නවම අත්දැකීමක් එක් කරන විශේෂාංගය නව කතාවක් අහමු. භද්‍රචී මහින්ද ජයතිලකයන් විසින් විරචිත ශ්‍රී ලංකාවේ පළමු සිංහල ශ්‍රව්‍ය නව කතාව කුලගෙයින් කුලගයට මෙතන සිට. නව කතාවක් අහමු. කුලගෙයින් කුලගෙයට ලද දෙයින් සතුටුව බව ගමන නිමාවට අප යනවා ඉඳුරන් සැනහි යදමින් විදිලා පැතුමන් සපුරා අප යනවා පැතුමන් සපුරා හයවැනි කොටස. අප්පොට යමක් කියන්ට අප්පෝ නැගිටින කල් හිටියේ මං බලාගෙන. මා ස්තෝප්පයේ අඩාඳුරේ හිඳ සිටින විට ඒ අතට හීන් නදී කීවාය. මොකද්ද හීන් නදියේ? ඈ දෙවුර වැසෙන්නට ලාගත් රෙදිකට තවත් අදින් පොරවා ගනිමින් ඉදිරි පඩියක් මත හිඳගත්තා. ඈත බස් එකගේ මූසල හූම් හඬක් ඇසෙන්නට ගියා. කොහේ නදී අප්පෝ? උන්ද හවස් වතේ ගියා මූණ මලේ උපාසක දැකලා මූණටම දෙකක් කියලා අයෙන්ට කියලා. ඒ යනකොට උපාසකයා කූඩු ඇතුලේ බලාගත්තත් බලාගෙන ඉන්නවලු. මොනවා කිව්වත් ඇහුන්නේ නැහැ වගේ බලා ඉන්නවලු. ඒ පාර ඕන් අප්පුව ගිහින් කනමදය වගේ බීලා පල්ලෙහා මඩුවට වෙලා නිදි. ඇත්තෙන්ම මට අනුකම්පාව සිටිනේ හීන් නදී කෙරෙහිය. මේ හැම මැද්දේ ඇනුසලී සිටින්නේ පරණ දුඹ ගසක් ලෙසයි මට සිටිනේ. අප්පට කියන්ට කාරණා තියෙනවා. ඈ මදක් සැලෙන හැඬින් ඈත අඳුර දෙස බලාගෙන කීවාය. දැන් ඉතින් මේ වලපයයි ගොඩපයයි ඉන්න මං කොයි වෙලේද නෑ නෝවේ. අනික වයසක් කියලා අපි මැරෙන්නේ. සංක පුතා වගේ. ඇයි බින්දාය. අප්පට මේ ටික නොකිය බෑ. එක කාරණාවක් තමයි මං පිට කෙනෙක් නොවන විත්තිය. හීන් නදී පිට කෙනෙක් නොවේ තමා. මෙව රෑ සිනාසුනාය. ඒ සතුට සිනාවක් නොව සාවඥතාව ගැබ්බූ යන්තම් සිනාවකි. අප්පට තේරුනේ නෑ. මං ඉතින් එක එල්ලෙම කියන්නම්කෝ. මතකද අප්පගේ පිරිමියත්තගේ නාඩි වාක්‍යයේ කියලා තිබුණා උන්දට දුවෙක් ලැබීමේ වාසනාව තියෙනවා කියලා. ඔව් මට මතකයි. විවාහයක් ගැන කියද්දී උන්දට විවාහ දෙකක් ගැන තියෙනවා කියලා. ඔව්. මායා දුන්නේ කුමාරි හාමිනව උන්ද නීතියෙන් බැන්දේ. ඔව් ඒ මගේ අත්තම්මා. අනෙක් විවාහය තමයි මගේ අම්මා. පබුලු මැනිකා. පබුලු මැනිකා? ඔව් අප්පෝ මගේ අම්මා. මගේ අප්පච්චි තමයි අප්පෝගේ අත්තා. ඒක මට පස්සේ කිව්වේ මගේම අම්මා පබුලු මැනිකා. උන් දැන් ඊළඟට සපුමල් බණ්ඩාව බැන්දනව. සපුමලයා මට අඩන් තේට්ටම් කරනකොට අම්මා මාව මේ පිහිල්ල ගෙදරට ගෙනත් ඇරලුවා. පස්සේ තමා අම්මා මට කිව්වේ මෙහෙ හුන්නස් කළ ලොකු බණ්ඩාර හාමුදුරුව මගේ අප්පච්චි කියලා. ඇත්තෙන්ම උන්ද මාව හොඳින් බලා කියාගත්තා. උන්දගේ නාඩි වාක්‍යයේ දරුපල දෙකක් ගැන කිව්වේ ඒකයි. අප්පගේ අප්පච්චි හුන්නස් කළ වීර බණ්ඩාර එක දරුවෙක්. අනික් දැරිවි මම හීන් නදී. අප්පගේ අප්පච්චි උපන්නේ 1908. මං උපන්නේ 1915.
දැන් ඔය උපන් අවුරුදු වලින් කාරි නෑ. මට මේ වලව්වේ අඩුපාඩුවක් තිබුණේ නැහැ. මං පිහිල්ල ගෙදරම කෙනෙක් වාගේ හැදුනේ වැඩුනේ. ඉතින් අපෝ අපිත් කුලවත් අය අපෙත් ඔය ලේ තියෙනවා. ඇයට ඇවිත් පුටුවක සුවපහසු හිඳ ගන්නටයි කියන්ට මට සිතුනේ. එහෙත් හදිසියෙම ඈ ඒ හිඳිල්ල වෙනස් නොකරන බව මට වැටහුණි. මම නැගිට ගොස් ඈ අසලින් පඩිය මැත්තේ හිඳගත්තෙමි. ඇගේ මුහුණට තරු එළිය වැටනාක් වැන්න. දැස්වල කඳුළු කැට දිලිසෙයි. හින්නදී අම්මේ. මම ඈ යමුතු වෙමි. හින්නදී අම්මත් මට පවුලිම කෙනෙක් තමයි. තව කාරණයක් තියෙනවානේ කියන්ට. රෙදිපටින් කඳුළු පිස දම්මින් හින්නදී දොඩමළු වුණාය. ඔය සංක පුතා ඉපදිලා අවුරුදු 3න් විතර බහ තෝරන්ට වුණා. එතකොට ඔන්න කලින් ආත්මයක් ගැන කියන්ට පටන් ගත්තා. මුලින්ම කිව්වේ නිල්ගිරියක් ගැන. අපි උන්න අර මහපාරේ තියෙන නිල්ගිරි හෝටලේ කියලා. ඔව් මං හිතන තේ බොන්නත් කියන්නේ. අපි දරුවව නිල්ගිරි හෝටලේ ගාවට එක්කන් ගියා. එතකොට කිව්වා මෙතන නෙමෙයි නිල්ගිරි කන්ද කියලා. අපි මෙව්ව දැනන් හිටියේ නෑනේ. කේරළේ තියෙනවා නිල්ගිරි කන්දක්. හරියට හරි. එහෙ භාවනා කළා කිව්වා. සංක නිල්ගිරි කන්දේ භාවනා කළා? ඔව් පස්සේ කේරළේ ගැන කියන්ට වුණා. එහෙ වෙදකම් කළා කිව්වා. රවුල් අප්පොට මෙව්ව කොහොම කියන්ටද? මං අප්පොට නාඩි වාක්‍ය කියවන්ට දුන්නේ මෙව්ව හෙමින් එලි කරන්ට. හින්නදී අම්මේ මට මේ ටික කලියෙන් කිව්වනම් මං කේරළේ යනවද? නොයා බෑනේ අප්පෝ. ඒ වය ඇත්ත නැත්ත දැනගන්න එපාය. ඒ පුරුක නැතුව කොහොමද ලොකු බණ්ඩාර හාමුදුරුවයි සංකවයි පාස්සන්නේ? මගේ අත්තා හුන්නස්කල ලොකු බණ්ඩාර, කේරළේ කඳුකරේ රහුල් රඝුවංශ, ඊළඟට හේවා විස්සලාගේ සංක, මේ තිදෙනාම එකම විඥාන හුවකින් බැඳුන චරිත තුනක්. භවයෙන් භවයට ගිය ගමනක්. අත්තගේ නාඩිවා කියලා කියා තිබුණානේ තව දෙපාරක් ඉපදෙන්න කියලා. දෙවෙනි වතාවේ අඩු වයසෙන් මැරෙනවා කීවා. ඒක වෙන්න පුළුවන් අප්පෝ. ඊළඟ පාර කේරළේ රහුල් කියා ඉපදෙනවා කිව්වනේ. ඊට පස්සේ වතාවේ මේ පිහිල්ලේ ගෙදර වහලයටම සංක කියා ඉපදුනා. ඒ කියන්නේ සංක මැරිලා ඒ භවයෙන් භවයට යන ගමන ඉවරුණා කියලාද? වෙන්න බැරිද අප්පෝ? සෝවාන් වුණ කෙනෙක් නම් ඉපදෙන්නේ 7 වාරයක් කියනවා නේද? සරණංකර හිමියන් කී තවත් කාරණා මට සිහිපත් විය. සත්තක්කත්තු පරම. ඒ කියන්නේ වැඩිමුණොත් තව ජීවිත කාලයන් 7යි. ඒක බීජ කියන්නේ තව එක ජීවිතයයි. කෝලන් කෝල කියන්නේ සෝවන් වෙලා තව ජීවිත කාල 2-3යි. හුන්නස්කල ලොකු බණ්ඩාර කිව්වේ එතකොට කෝලන් කෝල කෙනෙක්. මොකද්ද අප්පෝ මේ කෝලන් කෝල කියන්නේ? ඒක ඉතින් හාමුදුරන්ගෙම අහන්න ඕනේ. හෙට අහලා දැනගන්න. අපි මේ කතා කළ කාරණා රතුමැණිකාටත් වීරසිටත් කිව්වොත් සහනයක් වේවිද? මම කියන්නේ අපෝ මෙව්ව දැනගන්න එකේ මට නම් හිතට සැහැල්ලුවක් දැනෙනවා. සංක කියන්නේත් ලොකු බණ්ඩාර කියන්නේ දෙදෙනාම එක්කෙනෙක් නම් සංකයේ ගත කෙරුවේ අවසාන භවය නම් මේක කොයිතරම් සැනසීමක්ද? එහෙමනම් අපි ඊළඟට උපදින්නේ කොහේද කියලා හොයන්න ඕනේ නෑ නේද? ඒ භව චක්‍රය ඉවරයි. ආයේ ඉපදීමක් නැහැ. ආයේ දුක් විඳීමක් නැහැ. මමය මාගේ කියලා අල්ලලා බැඳගන්න දෙයක් නැහැ. ඒක නේද නිවන කියන්නේ. ඒක හරියනදී අම්මේ. ඒ දරුවා හරි සැහැල්ලුවෙන් ජීවත් වුණේ කිසිම බරක් පතලක් තිබුණේ නැහැ. මටත් ඒක දැන් අය වුණත් ඒ වුණත් කිව්වේ. ඒ වුණත් ඒ දරුවා ඒ විදිහේ මරණයකට අඩු වයසෙන් පත්ුනේ ඇයි කියලා අපිට කියන්න පුළුවන්ද? කර්මයයි ඵලයයි ක්‍රියා කරන්නේ හරිම අනුව විදියට අප්පෝ. ඔය ටිකත් ඉතින් හාමුදුරුවන්ගෙන් අහලා දැනගන්න වේවි. ඒක තමයි මාත් හිතුවේ. මං හෙට අප්පුවව යවන්නම් ගඩලාදෙනි ගිහින් රතුවයි වීරසිරිවයි එක්කන් එන්ට කියලා.
මං මේ කාරණා උන් දෙනට තේරුම් කරලා දෙන්නම්. පොඩි කාලේ සංක දරුවා කියාපු පෙර භවයේ කතා අපි කාටවත් අමතක වෙලා නැහැ අප්පෝ. මේ සේරම වෙන්ට ඇත්ත එහෙමනම් අපිටත් යමක් තේරුම් කරවන්න. ඒකත් වෙන්ට ඇහැකි. ඇත්තෙන්ම මට එක්වනම සැහැල්ලුවක් දැනෙන්නට විය. කැලතී බොරවුණු දිය පොකුණක් එක්වනම පෑදී සංසුනුනාසේය. සංක ගැන මා තවදුරටත් පසුතැවිය යුතු නොවේ. ඔහු හොඳ තැනක උපන්නාද නරක තැනක උපන්නාද කියා විමසුමක යෙදිය යුතු නොවේ. ඒත් පසුදා සරණංකර හිමියන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න කීපයක් මා වෙත විය. නම හෙට ගම උලගොත් බිඳිලා නැවතත් පොළවට අප එනවා. අද නම හෙට ගම උලගොත් බිඳිලා නැවතත් පොළවට අප එනවා. වෙනි කොටස. පසුවදා මා අවදි වූයේ තැපැල් කරුගේ පාපැදියේ සීනු හඬ අසමිනි. මට කේරළෙන් ලිපියක් ඇවිත් තිබිනි. එය වා තිබුණේ බිනෝයි සුරේන්ද්‍රය. මගේ දෑත් ගැහෙන්නට විය. ස්තූපුවේ පුටුවකට බරදී මම ලිපි කවරේ ඉරා අන්තර්ගතය කියවන්නට ගත්තෙමි. ලිපියට අමතරව එහි සේයාරූ පිටපත් දෙකක් තිබිනි. එකක් දරුවෙකුගේය. වයස 8ක් හෝ 10ක් විය හැකි දරුවෙකුගේ සේයාරුවක්. අනෙක වැඩිහිටියෙකුගේ සේයාරුවක්. මා ඉදිස බලා හිඳිද්දී හීන් නදී ඇතුළු ගෙයින් මා වෙතට වොත් මගේ උරහිසට ඉහළින් ඡායාරූප දෙස බැලුවාය. දෙයි හාමුදුරුවනේ ඇයට කියවිනි. මම ඇයට සේයාරූ දෙක පෑවෙමි. මේ දරුවගේ ඇස් දෙක හරියටම අපේ සංක පුතාගේ වගේම නේද? මුහුණුවරත් ඒ විදියයි නේද? ඔය කේරළේ රහුල් පොඩි කාලේ ගත්ත පින්තූරයක් කීනදියම් මගේ අප්පෝ ආයෙත් දෙකක් කියලා කියන්ටද කපාපු පළුව වාගේ. ඔය අනිත් පින්තූරේ රහුල් වැඩිමාල් කාලේ ගත්තු එකක්. අනේ අප්පෝ මේකේ හරියට අපේ ලොකු බණ්ඩාර හාමුදුරන්ගේ මූණුවර. ඇස් දෙක ඒ විදියටම තියෙනවා නෝෑ. මටත් හිතුණා. එහෙම නැත්තම් අපි ඕනට වඩා හිතලා මේවයි සමානකම් දකින්නවද? මට නම් සමානකම් පේනවා අප්පෝ. කාගෙන්ද ඔය ලියුම ඉතින්? කේරළෙන් බිනෝයි සුරේන්ද්‍රගෙන්. ඒ කිව්වේ රහුල්ගේ සහෝදරියකගේ දුවගේ මිනිස්සයා. ඉතින් මොනවද ලියාලා තියෙන්නේ? ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. අනේ අප්පෝ ඕක මටත් තේරෙන්න සිංහලට හරවලා කියන්ටකෝ. කිහින් නදී ඉදිරි පඩියක හිඳගත්තාය. මමද එයාසිලින් පඩියේ හිඳගෙනම ලිපිය පරිවර්තනය කරමින් හඬ නගා කියවීමි. හිතවත් සෙනෙවි මේ සමග වන ඡායාරූප දෙකම අපේ රහුල් මාමාගේ ඡායාරූප. එකක් කුඩා කාලේ, එකක් වැඩිහිටි කාලේ. ඔබේ පැමිණීමෙන් පස්සේ අපෙත් කුතුහලය අලුත් වුණා. රහුල් මාමා සොයන්ට මමත් ටිකක් වෙහෙසුණා. එයා කාලයක් නිල්ගිරි කඳුබඩ භාවනා කරලා තියෙනවා. ඊළඟට මම ගංගානම් ගඟබඩ සාදුන්ලා දකින්නට ගියා. රහුල් කියා කෙනෙක් ඒ අඩවියේ ඉඳලා තියෙනවා. අන්තිමේදී එහෙම සාදුවරයෙකුට උවටන් කරපු වයසක ගැහැණු කෙනෙක්ට හමු වුණා. රාදා චන්ද්‍රශේඛර් කියා. ඈ කියන විදියට රහුල් මීට අවුරුදු 9කට 10කට ඉහත මැරලා තියෙනවා. ගංගානම් ගම් ඉවුරේ තමයි ඒ මල් සිරුර දවලා තියෙන්නේ. අලු සේරම ගඟේ පාකර යවලා තියෙනවා. මට මරණ සාහිතිකයක් දකින්නට ලැබුණා. ඒකේ රහුල් රඝුවංශකයා සඳහන් වෙලා තිබුණා. රහුල් මාමා ළඟ තිබුණ මුසුන රාදා ළඟ තියාගෙන තියෙනවා. ඈය මට දුන්නා සීවටනක් විදියට. ඒක අපි කඳුකරේට අරන් ආවා. මේට කලින් රහුල් මාමා ගැන නොසෙවීම ගැන මං දැන් පසුතැවෙනවා. අප හිතන හැටියට එයා භාවනා කරන්න ගිහින් අවුරුදු 2-3ක් ඇතුළත මැරලා තියෙනවා. එයා හොඳ තැනක ඉපදිලා ඇතයි අපි ප්‍රාර්ථනා කරනවා. සෙනෙවි ආයෙත් කේරළයට එනවා නම් අපිව දකින්න එන්න. අපූර්ව මිත්‍රානන්දත් ඔබ දකින්නට කැමැත්තෙන් ඉන්නවා. යලි හමු වෙමු. බිනෝයි.
හොඳ තැනක ඉපදලා හිටියනේ නම් හීන් නදී කීවාය. ඇත්තෙන් මැගේ මුහුණේ වූයේ සංහිඳියාවකි. ඒ දරුවා ඉපදුනේ හොඳ කුලගයක. සේරම කර්ම අවසන් කරලා ඉවරයක් වුණා. දැන් ඒවා අපි වෙනස් කරන්න තියෙන නදී අම්මේ. මෙව්වට මූණ දෙනවා ඇරෙන්න වෙනමක් කොරන්ට දාපෝ. කෝ අපු මාමා. ගඩලා දෙනි ගියා. උදේම රතුලා එක්කාගෙන එන්ට. දන්න තරමින් සේරම තේරුම් කරලා දීලා එක්කාගෙන එයි. අපිට ඇත්තෙන්ම දුක් වෙන්න දෙයක් නෑ නේද? සතුටු වෙනවා ඇරෙන්න. එක්කෙනෙක් හරි මේ දුක් විඳින සංසාර භව චක්‍රයෙන් මිදලා ගියා කියලා සතුටු වෙනවා ඇරෙන්න. ඔව් අපෝ. මං යනවා හාමුදුරන් බහැ දක්වලා ඊටු ප්‍රශ්න වලට පිළිතුරු සෑන්ට. මම මේ හිතුවේ හින් නදී අම්මේ. මං සයිරු තරණය කරන් ගිහින් සෙවිල්ලකේදීලා ආයෙත් මෙතෙන්ට මාවා. මේ චක්‍රය ඉවර කරන්න. ඔව් අපෝ. මා රිහි නැගී යන විටත් හින් නදී ස්තෝපු පඩිය මත හිඳ සිටියාය. ඇගේ මුවඟ වූයේ හීන් හිනාවකි. කලකම් පළදී කුසලින් ඉදිලා රංජිනා දුගියෙක් වී එනවා. රංජිනා දුගියෙක් වී එනවා. කුලගෙයින් කුලගෙයට ලද අටවෙනි කොටස. මා යන විට ගබන් ලොක්කා බෝමලුව අමදමින් සිටියේය. ඒ ඉදල් හඬ හැරෙන්නට අවට කුරුළු කිචිපිචියක් විය. මා විහාරයට යන විට හාමුදුරුවෝ පුරුදු අසුනේ හිඳ සිටියහ. මම කේරළෙන්ලා ලිපියත් ඡායාරූපත් උන්වහන්සේ අතර දුන්නෙමි. ඒවා පිරික්සා බැලූ හාමුදුරුවෝ යලි ඒ සියල්ල මා අතට දුන්නේ සිනාවකින් මුව සරසාගෙන. මේ දරුවාත් මේ මිනිසා දෙදෙනාම එක් අයෙක්මද? එක් අයෙක් කියා අපි හිතනවා. රූප කලාප ඇති වෙවි බිඳෙනවා. සේරම ඒ ආකාර වෙනස් වෙනවා. ඒ වුණත් හාමුදුරනේ ඒ සේරම එකට බැඳගන්න නූලක් වගේ විඥාන මතකයක් තියෙනවා. ඒකත් වෙනස් වෙනවා. අල්ලාගෙන ඉන්නේ ආශාවන් නිසා නේද? මම කියන නිසා නේද? එහෙමයි. මං අද හාමුදුරුවන්ගෙන් අහන්න කාරණා ටිකක් එකතු කරගෙන ආවා. හොඳමයි. හීන් නදී අපේ අත්තගේ දරුවෙක් කියලා හාමුදුරුවෝ අහලා තියෙනවද? ඔහොම කටකතාවක් මට ඉස්සර ඇහිලා තියෙනවා. මං ඒ ඔස්සේ කවදාවත් හෙව්වේ නැහැ. හීන් නදීට අපි සැලකුවේ පවුලෙම කෙනෙක් විදියටනේ. හීන් නදී මට ඒ ගැන කිව්වා. වෙන සරණංකර හිමියන්ගේ නොසැලීම මා මවිත කරන සුළු විය. උන්වහන්සේ සෝවන් වෙලාද? මම ඒ සිතුවිල්ල පසෙ කළා. හාමුදුරුවනේ, කෝලන් කෝල කියන්නේ මොකක්ද? කියා විමසුවෙමි. ඇයි මං කියා දුන්නා නේද? සෝවන් වෙලා තව ජීවිත කාල 2ක් හෝ 3ක් තියෙන අය. ඒ ටික මං දන්නවා. අපේ අත්තා කෝලන් කෝල විත්තියක් දැන් මං දන්නවා. ඒ වුණත් කෝලන් කෝල කියන එකේ තේරුම? කෝලන් කෝල කියන්නේ කුලයෙන් කුලයට කියන එකයි. ඒකෙන් පෙන්눔 කරන්නේ ඒ ලබන උත්පත්තීන් කුලයකින් කුලයකට යන බවයි. ඒ කියන්නේ කුලවත් කියන එකද? එහෙම කියන්නත් පුළුවන්. එහෙම උපදින තැනැත්තා කුලවත් පවුලකම තමයි උපදින්නේ. එතකොට සංක උපන්නේ එහෙම නෙමෙයිද? පිහිල්ලේ ගෙදර. හීන් නදී කුලවත් ගැහණියක් නෙවෙයිද? හරි. කුලවත් පවුලකින් තව කුලවත් පවුලකට ගිහින් තමයි ඒ සෝවාන් වූ අය උපදින්නේ. මට දැන් තේරුණා. කුලගෙයින් කුලගයකට. හරියට හරි. තවත් ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරනේ. අහන්න. එහෙමනම් මේ සංක අඩු වයසින් අර වගේ හිංසාකාරී මරණයකටපත් උනේ. සරණංකර හිමි පෑසිනහව සියල්ල දන්නා ආකාරයේ සිහින් සිනහවකි. මුගලන් මහ රහතුන් වහන්සේ ගැන සෙනෙවි අහලා තියෙනවා නේද? එහෙමයි. මුගලන් මහ රහතුන් වහන්සේ අන්තිමට රහත් වෙලත් මරුන් කෑවේ කොහොමද? ඉර්ධි බලෙන් යන්ට උන්වහන්සේට පුළුවන්කම තිබුණා.
ඒත් ඒ අවසාන වතාවෙත් ඒ ආනන්තරීය පාප කර්ම මිදෙන්න බැරි වුණා. කලින් ජීවිත කාලයක උන්වහන්සේ තම භාර්යාවගේ ඇවටිල්ලට රැවටිල්ලට තම අන්ධ දෙමාපියන් කැලේට ගෙනහුවෙන් බොරුවට හොරු වෙනවා කියා කලබගෑනියක් කරලා ඒ දෙමාපියන්ට බැට දීලා මරලා දැම්මනේ. ඒ පාපය අවසාන භවය දක්වා ලුහු බැඳගෙන ආවා. දෙමාපියන් මරා දැමීම ඒ වගේ ඵල දෙන ආනන්තරීය පාප කර්මයක්. උන්වහන්සේ ගුවාවේ භාවනා කරමින් සිටිය වෙලාවේ හොරු වෙන බව 이르දියෙන් දුටුවා. දෙවතාවක් මහසට නැගිලා ගියා. ඒ වුණත් ගැලවීමක් නැති බව දැනගෙන අන්තිමේදී ඒ විදියට ශරීරයේ ඇටකටු පොඩි වෙලා අවසාන වුණා. එතකොටත් උන්වහන්සේ රහත් වෙලා. එහෙමනම් සංක පෙර භවයක කරපු පාප කර්මයක් තියෙන්න ඇති. සංක විතරක් නෙවෙයි. රතුමැණිකා, වීරසිරි, රන්දික, හීන්නදී අපි සේරම එකට බැඳිච්ච කර්මයක් වෙන්න පුළුවන්. මේ සේරම අපි හිතන තරම් සරල නැහැස නෙවෙයි. සමහර විට රාහුල් අතින් යමක් සිද්ධ වෙන්න ඇති. රාහුල් නිසා ළමෙක් මරණ කියා රාහුල්ගේ හිතේ සැකයක් තිබුණලු. ඒ කොහොමද? හරියට බෙහෙතක් නොදී. සමහර විට ඒක බලපෑමක් වෙන්න ඇති. සමහර විට රතුමැණිකාට විඳින්නට තියෙන්න ඇති දරුවෙකුගේ වියෝව. ඒව සේරම සම්පූර්ණ කරන්නට සංකේ විදියට අවසන් වෙන්න ඇති. ඒකම උපාසක උන්නැහැගේ ආශාවන් සංහිඳවීමට ඒ වගේ දෙයකට ඒ විදියට මූණ ගැහෙන්න ඇති. අපේ උඩු හිත නොදන්න දේ අපේ යටි හිත දන්නවා. යාගයක් බවට පත්වීම ජීවිත දානයක් විතරමත් නෙමෙයි. එයින් තවත් ගොඩක් කර්මානුරූප දේවල් ඉෂ්ට වෙනවා. පරිපූර්ණ වෙනවා. මේ සේරම සංකීර්ණයි. ශාන්තිවාදී තාපසීන්ගේ අතපය කැපෙද්දී උන්වහන්සේ ඉවසලා ඉන්නවා. කුසගින්නෙන් ආයෙකුට සසනම් සාවෙකු ජීවිතය දෙන්න ලෑස්ති වුණා. මට අන්තිමට තේරුණා ඒ වුණාට මේ සේරම හරිම සංකීර්ණ නේද හඳුන්නේ. අන්තෝ ජටා බහි ජටාසේ නෙවි. ඇතුළතත් පිටතත් සේරම අවුලක්. අවුල ලිහෙන්නේ අපේ බැඳීම් මිදිලා කර්ම ආහවර වෙනකොට. ඒ ටික තේරුම් ගන්න තමයි මේ සේරම. සංක ජීවිතය පුදන්න ඇත්තෙත් ඒ විදියට ඉපදිලා මියෙන්න ඇත්තෙත් එතකොට මේ චක්‍රය අවසන් කරන්න වෙන්න පුළුවන්. අප අතර යලි නිහඬියාවක් විය. මං අදහෙටම ආපහු යනවා හාමුදුරනේ. ඒ ගැන කියන්ටත් එක්ක මං ආවේ. අපි කවුරුවත් එක තැනක රැඳෙන්නේ නෑ නේද සෙනෙවි? ඒක හරි. කලින් කලට පලින් පල. අපි කාටවත් එක තැන රඳන්න බෑ. අල්ලාගෙන ඉන්න හිතුවත් අල්ලාගෙන ඉන්න බෑ. ආශාවන් නිසාම අල්ලාගෙන ඉන්න හදනවා. එහෙමයි. මම දන්න නම උන්වහන්සේට වැන්දෙමි. සුවපත් වේවා කීයේ කටහඬෙහි මෛත්‍රිය රැඳුනි. පොළවේ තැන තැන අප යනවා යම්දා මනසින් උස්වී බැදී නිවනේ සුවයට පත් වෙනවා නිවනේ සුවයට පත් වෙනවා කුලගෙයින් කුලගෙයට. 9 වෙනි කොටස. මෙයින් කීප දිනකට පසු මම පෙරලා ඇමරිකා එක්සත් ජනපදයට එන්ට පිටත් වුනෙමි. රතුමැණිකාත් වීරසිරිත් රන්දිකත් යලි පිහිල්ලේ ගෙදරට ඇවිත් සිටියහ. සංකගේ මරණය ශෝචනීය වුවත් වේදනාකාරී වුවත් ඒ පිළිබඳව කතා කිරීමෙන්ම භවයෙන් භවයට ගොස් අවබෝධය ලබා නිවන් සුව ලබා ගැනීම ගැන කතා කරත්ම ඔවුන්ගේ සිත් සතන් සැහැල්ලු විය. සංකගේ මරණය අපතේ නොවිය. අපි සෑම දෙනාම එයින් මහා මනා අවබෝධයක් ලද්දෙමු. තුම්පනෙන් පිට වෙන්නට පෙර මා පවුලේ සොහොන් බිමට ගිය සවස මට දැනුනේ ශෝකයක් නොව. මේ පස් යට ඇත්තේ පසම මිස වෙනත් කිසිවක් නොවේ යන ආත්ම රහිත සිතුවිල්ලයි. ඒ පස් යට හුන්නස්කල ලොකු බණ්ඩාර හෝ හේවා විස්සලාගේ සංක නොවිය. ඒවා නාම මාත්‍ර පමණි. හියුමස් යන ඉංග්‍රීසි වචනය පසට කෙතරම් යෝග්‍යද? හියුමන් යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මනුෂ්‍යයා ඒ පසටම අයත් නොවේද? හියුමන්, හියුමස්.
අප පසට යා වූ මනසක්ම නොවේද? හිව්, මන, රූප හා නාම. එපමණයි. එය ඇද බැඳ ගන්නා විඥාණය භවයෙන් භවයට එල්ලී යන්නේ තණ්හා ආශා නිසාම නොවේද? එහෙත් එයට කිසිම තැනක සදාතනිකව එල්ලී සිටිය හැකි නොවේ. එක භවයක කෙනෙක් සිංහල බස කතා කරමින් බුදුන් වඳී. තවත් භවයක මයිකල් නමින් ඉතාලියේ රෝම නගරයේ ඉපිද ඉතාලි බස කතා කරමින් පල්ලියකට ගොස් දෙවියන් යදී. තවත් භවයක රහුල් නමින් කේරළයේ ඉපිද ශිව භක්තිකයෙකුසේ ස්තෝත්‍ර කියමින් මලයාලි බස කතා කරයි. ඒ සියල්ල කලින් කලට පලින් පල නොවේද? තවත් විටක චීනයේ හෝ ජපානයේ ෂියෑන් හෝ යුකුයෝ වී උපදී. නැත්නම් මුස්ලිම් රටක මොහමඩ් කෙනෙකු වී ඉපද අල්ලා යදී. මේ සියල්ල කරමින් අප සොයන්නේ සැනසුමක් නොවේද? සිතෙහි සැනසුමක්. එහෙත් මේ බැඳීම් ඇතිතුරා සැනසුමක් වෙයිද? අප සොයන්නේ ආත්ම අර්ථයයි. එහෙත් ආත්මාර්ථය අප තුළ ඇති තෙක් අප ආත්ම අර්ථය දකින්නේ කෙලෙසකද? අපේ මමංකාරය දෝංකාර දෙන තෙක් මේ ගැලවී යාම අසීරුය. සංක සැහැල්ලුවෙන් සිනාසෙමින් සෙල්ලම් කළ හැටි මට දැනුදු සිහිවේ. ඔහු සැබවින්ම ඒ නිවී යාම අත්විඳින්නට ඇත. කුලගෙයින් කුලගේට ඔහු කළ ගමන අවසන්ය. මගේ ගමන අවසන් කළ යුත්තේ මාය. මා උසවා යන දුක් බර පොදි පසකින් තැබිය යුත්තේ මමමය. මගේ ගමන තවමත් කෙලවරක් නොවේ. එහෙත් මේ යන අඳුරු බිම්ගිය තුල කෙලවර දකින්නට පහනක් මම දල්වන්නෙමි. එය දැල්වෙන්නේ මගේ මනසේමය. මායේ දල්වා තබා ගන්නේ සිහියෙන් යුතුව හුස්ම ගැනීමෙනි. ඒ උස් පහත් වීමේ මනස මම එක්තැන් කරමි. නිමි. කරුණාකර ඉවසීමෙන් මේ වදන්ද අසා සිටින්න. ලදදෙයින් සතුටුව බව ගමන නිමාවට අප යනවා. ඉඳුරන් සැනහි යදමින් බිදිලා පැතුමන් සපුරා අප යනවා. පැතුමන් සපුරා අප යනවා. නම හෙට ගම උලගොත් බිඳිලා නැවතත් පොළවට අප එනවා. අද නම හෙට ගම උලගොත් බිඳිලා නැවතත් පොළවට අප එනවා. කලකම් පලදී කුසලින් ඉදිලා රජින්දා දුගියෙක් වී එනවා. රජින්දා දුගියෙක් වී එනවා. කුලගෙයින් කුලගෙයට ලද දෙයින් සතුටුව බව ගමන නිමාවට අප යනවා. ඉඳුරන් සැනහි යදමින් බිඳිලා පැතුමන් සපුරා අප යනවා. පැතුමන් සපුරා අප යනවා.
බැඳුමින් යලි යලි බැඳිලා පොළවේ තැන තැන අප යනවා පුහුදුන් බැඳුමින් යලි යලි බැඳිලා පොළවේ තැන තැන අප යනවා යම්දා මනසින් කුස්ලී පැදී නිවනේ සුවයට පත් වෙනවා නිවනේ සුවයට පත් වෙනවා කුලගෙයින් කුලගෙයට ලද දෙයින් සතුටුව භව ගමන නිමාවට අප යනවා ඉඳුරන් සැනහි යදමින් බිඳිලා පැතුමන් සපුරා අප යනවා පැතුමන් සපුරා අප යනවා පැතුමන් සපුරා අප යනවා පැතුමන් සපුරා අප යනවා පැතුමන් සපුරා කුලගෙයින් කුලගේට භද්‍රජී මහින්ද ජයතිලක මේ කෘතිය ලියන්ට මා පෙළඹුණේ මගේම නාඩි වාක්‍ය ඇසුරෙනි. මෙහි ඇතුළත් නාඩි වාක්‍යයේ සේම පෙර භවයේහි මම ඉතාලියේ රෝමයේ මයිකල් නමින් ජීවත් වුනිමි. මේ භවයේ මගේ නම භද්‍රජී මහින්ද ජයතිලක. ඊළඟ භවයේ කේරළයේ කඳුකරේ රහුල් නමින් ඉපදෙන බව කියවේ. නිතැතින් එය මගේ මරණින් පසු සිදුවන්නකි. එය කවදා වේදැයි කිව නොහැක. එහෙත් සමහර විට තව වසර 20කින් 30කින් හෝ 40කින් මේ කෘතිය කෙනෙක් අහම්බෙන් හෝ කියවයි නම් ඔබට කළ හැකි යමක් වෙයි. ඔබට හැකිනම් කේරළයේ කඳුකරයට ගොස් රහුල්ව සොයා ගන්න. ඔහු ඇතැම් විට වෛද්‍යවරයෙකු විය හැකියි. ශිව භක්තිකයෙකු විය හැකියි. රහුල් අවිවාහකයි. බ්‍රාහ්මණ පවුලක වැඩිමලාසේ උපන්නෙකි. ඉදින් ඔබ ඔහු සොයාගතහොත් ඔහුට භද්‍රජී මහින්ද ජයතිලක ගැන පවසන්න. ඔබට ස්තුතියි. කුලගෙයින් කුලගේට ප්‍රධාන කතනය භද්‍රජී මහින්ද ජයතිලක. අනුකතනය පූජ්‍ය බේරුවල සෝභිත හිමි, ආචාර්ය විකුම්ප්‍රිය පෙරේරා, රේණුකා බසන්ති, නිල්මිනී නිශාංක, රිෂිදිනී නිශාංක, බෙත්මි නිශාංක, ආයුලාංජලා වෛද්‍යසේකර, සුභාෂ් පෙරේරා, දේවිකා පෙරේරා. තේමාකී පද ආචාර්ය විකුම්ප්‍රිය පෙරේරා සහ භද්‍රජී මහින්ද ජයතිලක. ගීතනු ආනන්ද වෛද්‍යසේකර. ගායනා නලින් ජයවර්ධන. පසුබිම් සංගීතය රොහාන් ජයවර්ධන. සම්බන්ධීකරණය නලින් ජයවර්ධන. සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬයි මේ සියහඬයි සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ